නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදාම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම උතුම් සදාම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. දායකත්වයේ දරන්නේ නවසීලන්තයේ සේවයේ නියුතු පින්වත් W දෙනෙත් රශ්මිත ශ්‍රීමාල් පීරිස් මහත්මයා විසින්. ඉතින් මේ පින්වන්ත ශ්‍රීමාල් පීරිස් මහත්මයා ඇතුළු හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් අපිට උතුම් සදාම් පිළිසඳර පවත්වන්න අවස්ථාව දෙනවා. ඉතින් අපට අනුකම්පාවෙන් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන නැවත ගෞරවයෙන් වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අද දවසෙත් අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි කතා කරමින් හිටියේ ධම්මේ ඥානය පිළිබඳව, ඒ වගේම අන්වේ ඥානය පිළිබඳව. ඒතර මේ ධම්මේ ඥානයත් අන්වේ ඥානයත් යම් කිසි කෙනෙකුගේ චිත්තසංතාන පිරිසිදු වුණොත් ඔහු මේ භව ගමන ශ්‍රේ කරන අමාමහ නිවන් දොරේ වැඩි වැඩි සිටින කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට ජරාව මුල් කරගෙන කොහොමද ඒක උපදව ගන්න විදිය ජරා මරණ මුල් කරගෙන අපි ඊයේ සාකච්ඡා කළා. ඒතකොට ජරා මරණ පිළිබඳ එයාට අවබෝධයක් උපදින්න ඕන. ජරා මරණයන්ගේ හට ගැනීම පිළිබඳව එයාට ප්‍රත්‍යක්ෂව ඇති වෙච්ච දැනුමක් නෙවෙයි අවබෝධයක්. එතකොට ජරා මරණ නැතිවීම පිළිබඳව එයාට අවබෝධයක් ඇති වෙන්න ඕන. ජරා මරණ නැති කරන මාර්ගය පිළිබඳව එයාට අවබෝධයක් උපදින්න ඕන. මේ පළවෙනි අවස්ථාව නේද? ඒක තමයි පළවෙනි ධම්මේ. ඊට පස්සේ ඒක ධම්මේ ඥානය. එහෙමයි ස්වාමී. ඒක එතකොට අතීතයටත් අනාගතයටත් එයාට ඒ පිළිබඳව ගලපලා බලලා එහෙමයි. එයාට ඥාන සම්පත්තියක් ඉපදුනොත් ඒකට කියනවා ඉදමස් අන්වේ ඥාන කියලා. එතෙන්දී අපි පොඩි කරුණු පැහැදිලි කිරීමක් කළා. එතකොට එයාට මේ ජරාව පිළිබඳ කොහොමද අවබෝධය ඇති වෙන්න ඕන කියන කාරණේ පිළිබඳව. එහෙමයි. එතෙන්දී විග්‍රහ කළා මේ ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව ලෝකවල සෑම තැනකම එහෙමයි. එන සදාතනික පොදු දහමක් විදියට ඔහුට ප්‍රකට වෙනවා. මොකද්ද? මේ කෙස්සිදීම, හැමරලි වැටීම, දි รา යෑම, ඇඟපත මෝරා යෑම, ඉන්ද්‍රියන් අවනත නැති බව, මෝරා යන බව. එතකොට එයාට සදාතනික ඉපදින සෑම සත්‍යයකටම මේක සදාතනික පොදු දහමක් කියන කාරණේ අවබෝධ වෙනවා. ස්වාමීනි මේක සදාතනික පොදු දහමක්. හැම දිනාටම සාධාරණ කාරණාවක් කියන අවබෝධය අපේ පිරිසුදු බවට කොහොමද? ඒතර බලන්න එහෙම අවබෝධයක් තියෙනකොට ඒ ස්වභාවයේ ඉදිරියේදී සත්‍යයේ මනස වැටීමක් නැහැ. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් මෙහෙමනේ හිතෙන්නේ. අහෝ මේක මට විතරක් හිමි වෙච්ච කාරණාවක්. එහෙමයි ස්වාමී. මගේ පවුලේ අයට විතරයි, රටේ මේ රටේ අයට විතරයි. ඒ ටික විතරනේ අපි S2කට පේන්නේ. එහෙමයි ස්වාමී. අරක ප්‍රඥාවට පේන එක. එහෙමයි. ඒතර S2කට පේන ලෝකයයි ප්‍රඥාවට පේන ලෝකයයි මේ දෙකක් තනි කර. ඒතර ප්‍රඥාවෙන් ලෝකෙ දකින්න ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට සිහි කරන්න කියලා කියන්නේ. එහෙමයි. ජරාව පිළිබඳ ඒ විදිහට සිහි කරන්න කියනවා. ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව ලෝකවල. එහෙමයි. මේ විදිහේ දි รา යෑමක් සිදු වෙනවා. මේ විදිහේ මෝරා යෑමක් සිදු වෙනවා. මේ විදිහේ ඉන්ද්‍රියන් අවනත නොවන ස්වභාවයටපත් වෙනවා. ඇඟපත රැලි වැටෙනවා. කියලා සිහි කරන්න කියන්නේ සදාතනික දහමක් මේක කියලා සෑම සත්‍යයකටම තමන්ගේ මනසේ යම් අරමුණක් උපද්දල පණිවිඩයක් දීලා ඒක ප්‍රඥාවක් උපද්දන්නයි කරන්නේ. ඒක ඇසක් එතකොට.
ඒතර මේ ඇස ඉපදුනාට පස්සේ ඒ ශ්‍රාවකයට ඒ කාරණේ ඉදිරි අඬන්න දොඩන්න නෙමෙයි මේ කරුණ සකස් වෙන්නේ. එහෙමයි. එහෙනම් මේ යන්න තැන මේ ප්‍රශ්නේ තියෙනවා නම් මේකේ නිදහස් වෙන්න ඕන කියන උදාර සිතිවිල්ල ආර්ය ශ්‍රාවකයෙක් ඇති වෙන්නේ. එහෙමයි සර්. අපේ සතුටෙන් පිළිගන්න යම් ලෝකයක් පිළිබඳව අදහසක් තියෙනවා නම් ඒ ගැනත් කලකිරීම පිණිස කලකිරීම පිණිස හේතු වෙනවා. එහෙමයි සර්. ඒතර මරණය පිළිබඳ කොහොමද තේරුම් ගන්න කිව්වේ? සත්‍යයන්ගේ ඒ සෑම සත්තු ලෝකෙම චුත වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. මේ කය අතහැරලා යනවා. මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ බිඳ වැටිලා යනවා. එහෙමයි. මේක ස්ථිර පවත්වන්න බෑ යන හැමතැනකම මේක සිද්ධ වෙනවා කියලා යාට ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති වෙනකොට එහෙනම් ඒ කිසි තැනක උපතක් කරා යන්න යාගේ හිතේ ඇල්මක් උපදින්නේ නැත. එහෙමයි සර්. ප්‍රඥා ඇස. එහෙමයි. එතකොට එයා බාහිර විසඳුම් හොයන්නේ නැහැ මේකෙන් නිදහස් වෙන්න. එහෙමයි. ඒතර මේක ප්‍රඥා ඇස. ඒතර සාමාන්‍ය ඇසින් බැලලා ලෝකෙ දිහා අපි ගනුදෙනු කරනකොට තමයි මේ අරුබුද හටගන්නේ අපිට. එහෙමයි සර්. ඒක තමයි එතකොට මේ වර්තමාන ලෝකයේ පවතින භෞතික දේවල් වලින් කාමයෙන් අපි මේ විසඳුමක් හොයන්න පෙළඹෙන්නේ සාමාන්‍ය ඇසින් බලලා අපි මේ ලෝකේ තීරණය කරන නිසා. එහෙමයි සර්. ඒතර එවන් ඇසින් බලබලා ඉන්න ලෝකයට ප්‍රඥා ඇසක් උපද්දලා දීලා සසරට නොයල්මක් උපද්දන්නයි ශ්‍රාවකේ තථාගතයන් වහන්සේලා කටයුතු කරන්නේ. එහෙමයි සර්. ඒතර මේ තථාගත ධර්ම මේ ලෝකෙට දෙනවා කියලා කියන්නේ එතකොට මේ පිරිස මේ ධර්ම දානෙ දෙන මේ පිරිස මේ කරන්නේ මොකද්ද එතකොට මේ ප්‍රඥා ඇසින් ලෝකෙ විනිවිද දැකලා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක වලින් මේ පීඩා විඳින මේ සසර ගමන දුරු කරවන අදිෂ්ඨානයක් ඡන්දයක් වීරියක් කෙනෙකුගේ හිතත් තුළ උපද්දන්න ගන්න මහන්සියක් නේද මේ විද්‍යාව පහළ කරන විද්‍යාවට එහෙමයි සර්. විද්‍යාව පිණිස තව කෙනෙකුගේ හිත තුළ විද්‍යාව ඉපදවීම පිණිස ගන්න මහන්සිය. එහෙමයි ස්වාමීනි. ඒතකොට බලන්න මේ වගේ උදාාර කල්පනා රටාවක් මේ ලෝකෙට විග්‍රහ කළ දෙනකොට ඒක ශ්‍රවණය කරනකොට තව කී දෙනෙක්ගේ චිත්තසංතානෙ ඇත්තනේ ඉන්න. එහෙමයි. එහෙනම් මේ ජරාවෙන් මම ජරා මරණ දුකෙන් නිදහස් වෙන මාවතට පුරුදු කරගන්න ඕන නේද කියන අදහස යම් කෙනෙකුට කැමැත්තක් ඇති වෙනවනේ. එහෙමයි. වීරියක් ඇති වෙනවනම් කල්පනාවක් ඇති වෙනවනම් සිතක් ඇති වෙනවනම් 이르දිපාද ධර්ම නේද දිනු කරන්නේ යා කටයුතු කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අන් අයගේ චිත්තසංතානෙ 이르දිපාද ධර්ම ගොඩනගන්න යම් කෙනෙක් කල්පනා කළා කියලා කියන්නේ. ඒතර එයාගේ සසර පුරාවට එයාගේ චිත්තසංතානෙ නම් 이르දිපාද ධර්ම දිනු වීම පිණිස අනුග්‍රහ සැලසෙන්නේ නැද්ද? එහෙමයි. ස්වාමීනි ධර්ම දාන පින්කමේ මේ බඳු ආනුභාව සහිතයි කියලා අපිට අනුමෝදන් වෙන්න කොච්චර හිත හිතා සතුටු වෙන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි. ඉතින් මේ ධර්ම දානමේ පින්කම කියන නිවන් මඟ තමයි තමන්ගේම නිවන් මඟයි හදාගන්නේ. එහෙමයි. තමන්ගේ නිවන් මඟ හදාගන්නේ. ස්වාමීනි අවසරයි තව කරුණක් විමස ගන්න තියෙනවා. දැන් සම්මා දිට්ඨියට පැමිණ වාසය කරනවා කියලා කරුණ පැහැදිලි වුණා. ස්වාමීනි ඒක තවත් අපිට ලිහිල් කරලා අපි සම්මා දිට්ඨියට පැමිණ වාසය කරනවා කියන්නේ මේ ඒ ගැන හිතමින් වාසය කරනවා කියන්නේ. දැන් මෙහෙම දැන් එතකොට ඒක නා ජරාවත් මරණයත් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ දේශනා කර විදියට එයා සිහි කර වාසය කියන්නේ සම්මාදිටිය අනුග්‍රහ සැලසෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ කියන ජරා මරණ හටගන්න ඉපදීම නිසායි කියලා එයා සිහි කර ඉන්නවනම් තමන්ගේ හිත ඇතුලේ සම්මාදිටිය තමයි වඩන්නේ තමයි. එහෙමයි. මේ ඉපදීමෙන් නිදහස් වෙච්ච තැනක් ඇද්ද එතන ජරාවෙන් මරණයෙන් නිදහස් වෙනවා කියන කාරණේ තමන් හිත ඇතුලේ තමන් කල්පනා රටාවකින් ගොඩනගනවා කියන්නේ සම්මා දිට්ඨියට අනුග්‍රහ සැලසෙනවා. එහෙමයි. එතකොට මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න තියෙන්නේ මේ හිත ඇතුලේ සම්මා දිට්ඨිය වඩලා හිත ඇතුලේ සම්මා සංකල්ප වඩලා. එහෙමයි. එතකොට වචනයෙන් සම්මා වාචාව පුරුදු කරගෙනයි, කයින් සම්මා කම්මන්තේ පුරුදු කරගෙනයි, කයින් වචනෙන් දෙකෙන්ම සම්මා ආජීව වැඩි වීම තුලිනුයි. එහෙමයි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැඩි වීම තුලින් කියලා නිතර නිරන්තරයෙන් යා සිහි කර ඉන්නවා කියලා කියන්නේ ඔහු සම්මා දිට්ඨියට අනුග්‍රහ සැලසුවා වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක දේශනාවේ තියෙනවා කොම් සම්මා දිට්ඨියට අනුග්‍රහ සලසන්නෙම කල්යාණ මිත්‍ර ඇසුරුනොයි යෝනිසෝ මනසිකාරණෝ. එහෙමයි. ওই දෙකෙන්මයි සම්මා දිට්ඨිය ගොඩ නැගින්නේ. එහෙමයි. ස්වාමීනි තව කරුණක් විමස ගන්න ඕනේ. දැන් සම්මා දිට්ඨිය තමන් තුළ වැඩෙන තමන් වඩනකොට වීරිය අරගෙන යහපත් සිතුවිල්ල වචනේ වෑයම ආදී වශයෙන් වඩනකොට තමන්ගේ හිතට පීඩාගෙන දෙන රාගය, ද්වේෂය, මෝහය වගේ දේවල් ප්‍රහාණය වෙනවා ශ්‍රාවකයා අත්දකිනවා ස්වාමී. අනිවාර්යෙන්ම. එහෙමයි. එතන මේ සම්මාදිට්ඨිය මේ කල්පනා රටාව හිත ඇතුලේ ගොඩනගන්න ඒ ශ්‍රාවකගේ චිත්තසංතානය අර විරාගී බවට ටික ටික හිතපත් වෙනවා. එහෙමයි. ද්වේෂේ ටික ටික දුරු වෙන පටන් ගන්නවා. එහෙමයි. මෝහය දුරු වෙලා යනවා.
ඒතර ඒ දුර්වීමත් එක්ක මෙයා කල්පනා කරපු දේ සත්‍යයක් කියන ප්‍රත්‍යක්ෂ වැටහීම මෙයාට ඇති වෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් එයා භාග්‍යතුන් වහන්සේ කියන ශ්‍රද්ධාවෙන් විමසන්නේ. එහෙමයි. ඒතර ශ්‍රද්ධාවෙන් විමසන දේ තාම සත්‍යයක් කියලා අත්දකලා නැහෙනේ. එහෙමයි. ඒතර සත්‍යයක් කියලා අත්දකින දවසක් කියනවා. සත්‍යයක් කියලා අනිවාර්යෙන් තමන්ම කල්පනා කරන දේ සත්‍යක්මයි කියලා තමන් අත්දකින දවසක් කියනවා. එහෙමයි. ඒතර මේ දවස් වෙනකන් තමන් ඉවසීමෙන් කල්පනා පවත්වාගෙන යන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අද අපි කල්පනා කරනවා ඊළඟ එක දැන් ඉපදීම මුල් කරගෙන කොහොමද ශ්‍රාවකයා ඥානෙ මේ ධම්මේ ඥානෙ අන්වේ ඥානෙ පුරුදු කරගන්නේ කියන එක. එහෙමයි අවසරයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා සිහි කරනවා කියන මේ ඉපදීම ගැන අවබෝධ කරනවා කියනවා. ඉපදීම කියන්නේ මොකද්ද කියලා එයා මේ ඉස්සෙල්ලා කිව්වේ ජරා මරණ කියන්නේ මොකද්ද කියලා එයා අවබෝධ කරනවා කියන්නේ. මෙතන කියන්නේ ඉපදීම කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරනවා කියනවා. ඒතර කොහොමද අවබෝධ කරන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පින්වත් මහණෙනි ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව ලෝකවල මේ සත්වයන්ගේ ඉපදීමක් ඇද්ද? දැන් අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ සාමාන්‍යයෙන් දැන් ඉපදීම කියලා කිව්වට පස්සේ හරියනම් දැන් මේක අපි එකපාරට මිනිසියෙකුට මතක් වෙන්නේ නැහැ ඒක. මේ මව කුසකට පැමිණිලා ඒ පැමිණිච්ච දේ වැඩිවීමක් ඇති වෙලා මේ ඉපදුනා කියලා එහෙම අවබෝධයක් නැහැ. එහෙමයි ස්වාමීනි. එකපාරටම යහායන කෙනෙක් හරි ඉපදුනා කියන අදහස තමයි ඇති වෙන්නේ. මව කුසෙන් ඉපදිච්ච දවස තමයි. එච්චරයි. එහෙමයි ස්වාමීනි. අර පැමිණීම, හට ගැනීම, වැඩිවීම මේ මොකක්වත් නැහැ. මෙතන ඒ නිසා තමයි භාගතුනා විස්තර කරේ යම් ඉපදීමක් ඇද්ද, හට ගැනීමක් ඇද්ද, මව කුසක බැස ගැනීමක් ඇද්ද. එහෙම දෙයක්ුත් සිද්ධ වෙනවා. ඒ වගේම උපතක් ඇද්ද, විශේෂ උපතක් ඇද්ද, ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද. එහෙමයි. ආයතන හයේ ලැබීමක් ඇද්ද. එහෙමයි. ඒතර මෙන්න මේ කර්ම වලින් තමයි කියන ඉපදීම කියන එක අවබෝධ වෙන්න ඕනේ. එහෙමයි. එතකොට එහෙනම් මේ කරුණ වලින් යම් කෙනෙකුට අවබෝධ වුණොත් එහෙම නම් මේ අපිට තේරෙනවා මෙතන ලස්සන කරුණු කීපයක් තියෙනවා මව කුසක බැස ගැනීමක් ඇද්ද. එහෙමයි. එහෙනම් මේ මව කුසට බැස ගැනීම ඉපදීමක්. එහෙනම් බැස ගන්න නම් තව තැනකින් එන්න ඉපාය. එහෙමයි. බැස ගන්න නම් තව තැනකින් එන්න ඕන. එතකොට මේ බැසගත්තු ජීවිතේ තමයි මේක ටික ටික ආයතනයන්ගේ මෝරා යෑමක් සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට එයාට ඒ විදිහට ඉපදීම පිළිබඳ අවබෝධයක් ඇති වෙන්න ඕන කියනවා. එහෙනම් මේ ඉපදීම කියලා කියන්නේ එතකොට මේ තව තැනකින් චුත වෙලා මේ තව තැනක බැසගෙන දැන් මේ තියෙන්නේ. එහෙමයි. වෙන තැනක අතහැරලා තව තැනක අල්ලගෙන. එහේ ස්වාමීනි. අපි එහෙනම් මේ මව කුසේ සිද්ධ වුණේ ක්‍රමයට. එක තැනක් අතහැරියා තව තැනක ඇවිල්ලා අල්ලගත්තා. සමහරට ඒ අල්ලා ගැනීම බිත්තරයක් තුළට ගිහිල්ලා බැස ගන්නත් පුළුවන් කියනවා. සමහර තැන් මව කුසකට ගිහිල්ලා බැස ගන්නත් පුළුවන් කියනවා. දේශනාවේ විස්තර කරනවා. එහෙමයි. සමහර සත්වයෝ ගිහිල්ලා තෙත් පරිසරයේ ගිහින් අල්ල ගන්නවා කියනවා. එහෙමයි. සමහර සත්වයෝ ගිහිල්ලා ඒ හත් තුنين තොරව ඕපපාතියෝ ගිහින් පාට පහළ වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන හැම ආකාරයකින්ම කෙනෙක් උපදින්න පුළුවන් කියනවා. ඒ කියන හැම ආකාරයකින්ම. එහෙමයි. ඒ කියන්නේ මෙතනින් චුත් අපි හිතමු දිව්‍යත් අපි හිතමු දැන් කෙනෙක් හොඳට පින් කරලා තියෙනවා කියලා. එහෙයි. මේ කය අතහරිනකොටම එයා දිව්‍යමය රූපේ විදියටම එකපාරට එහෙම ගිහිල්ලා ප්‍රකට වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. දැන් අපි මනුස්ස ලෝකෙ උපදිනකොට එහෙම නෙමෙයිනේ. මව කුසට හරින් ඇවිල්ලා එතන මාස කිහිපයක් ඉඳලා ඊට පස්සේ පොඩි දඩු නොදරුවෙක් විදියට ඉඳලා ටික ටික ලොකු වෙලා එහෙමනේ තියෙන්නේ. එහෙමයි. එහෙම තමයි තියෙන්නේ එතන. සමහර ජීවිත තියෙනවා බිත්තරේ තුලට ගිහිල්ලා බිත්තරේ තුල කාලයක් වැඩිලා එතනින් තමයි ඊට පස්සේ ටික ටික ලොකු වෙලා සකස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහර චරිත තියෙන ජීවිත තියෙනවා කියනවා තෙත් පරිසරයකට ගිහිල්ලා තෙත් පරිසරය තුල යාන්තම් වැඩිලා පණුවෝ කීටයෝ දැන් ওই සත්ත්වෝ ඉන්නේ. එතනින් ඊට පස්සේ සකස් වෙලා දියුණු වෙලා යනවා කියනවා. ඒතර ඒ පිළිබඳ යාට අවබෝධයක් තියෙන ඉපදීම පිළිබඳව. ඒ විදිහේ ඉපදීම පිළිබඳ අවබෝධයක් තිබුණොත් එයාට තියෙන්නේ අර මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුයෙන් හටගත්තු කොටසේ සකස් වීමක් විතරක් නෙමෙයි. එතකොට එයාට වැටහීමක් තියෙන්නේ. පුළුල් අවබෝධයක්. එතකොට එයාගේ විඥානයක සම්බන්ධිකුත් එක්ක එයාට අවබෝධයක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් අද සාමාන්‍ය භෞතික මේ බටහිර ඊට පස්සේ දැන් ඔය යුරෝපෙ ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ නවීන විද්‍යාවත් එක්ක අර විඥානයක සම්බන්ධයක් ගැන කතා වීමක් නැහැ නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ කාලෙත් ඒ වගේ සමහර මේ කට්ටිය හිටියනේ. එහෙමයි.
ඒගොල්ලෝ කිව්වනේ මේ කොච්චර මේ කැතිපොළු ගහගෙන මරාගෙන ගියත් පෞරස් වෙන්නේ නැහැ කියලා. එහෙමයි. ඒතර ඒගොල්ලෝ මේක දැක්කේ මස් ගුලියක් විතරයි. මැරුණොත් මේ මැරුණා එච්චරයි. එහෙමයි ස්වාමී. කුණු වෙලා ගියා එච්චරයි. එහෙයි. ඒකට තව මේ එහෙම ඉන්න තව විඥානික මෙතන සම්බන්ධ වීමක් ගැන ඒගොල්ලන්ගේ නැහැ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ඉපදීම විග්‍රහයේදී මෙතන විස්තර කරන්නේ මොකද්ද? ඉපදීම කියද්දි මව කුසක බැස ගැනීම, ස්කන්ධයන්ගේ පහළවීම. ස්කන්ධයන්ගේ පහළවීම කිව්වම බලන්න රූපයේ සකස් වීම. එහෙමයි ස්වාමී. විඳීමේ හැකියාවේ සකස් වීම. ඒතර හඳුනා ගැනීමේ හැකියාවේ සකස් වීම. චේතනා පහළ වීමේ හැකියාවේ සකස් වීම. දැනගැනීමේ හැකියාව සකස් වෙනවා එතන. එහෙමයි. පහක සකස් වීමක් තියෙනවා එතන. එහෙයි. දැන් අපි දුක දැන් මලමිනියක් කියලා හිතන්නකො මලමිනිය එතන තියෙන හතර මහා ධාතු හතර විතරයි. එහෙමයි. එතන විඳීමේ හැකියාව නැහැ නේද? නැහැ ස්වාමී. හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. චේතනා පහළ වීමේ හැකියාවක් නැහැ. ඊළඟ දැන ගැනීමේ හැකියාවක් නැහැ. ඒ ටික නැහැනේ. ඒතර උපතක් කියලා කියන්නේ ඒ හතරෙත් සකස් වීමක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ හතරේ හට ගැනීමක් තියෙනවා. එහෙයි. ඒතර මේ හතරත් එක්කම ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සකස් වීම සිද්ධ වෙනවා. එහෙමයි. ඒතර යාට ඉපදීම පිළිබඳ ඒ වගේ අවබෝධයක් තියෙනවා කියන්නේ. එහෙමයි. ඒතකොට යාට එහෙම අවබෝධයක් තියෙන කෙනාට අවබෝධයක් තියෙනවා කියනවා ඊළඟ වැදගත්ම කාරණේ. එහෙනම් මේ උපත කියන එක තියෙන්නේ භවයේ ඇති කල්ලි උපත තියෙන්නේ. දැන් හිතන්නකෝ අපි දැන් ඔක දහම් කැඩපතින් ගත්තොත් ඒක Tamanට ගැලපුවොත් එහෙම. එහෙමයි. Taman එතකොට මව කුසට ආවා. ඒතර අපි බලන්නේ දැන් මව කුසට ආවට පස්සේ එකම මව කුසේ එක ගෙදරටම ළමයි 5 දෙනෙක් බිහි වෙලා ඉන්න එකම තාත්තට දානවා. එහෙමයි. සමහරලාට සමහර ළමයින්ගෙන් සමහර ළමයි පිරිමි සමහර ළමයි ගෑනු අය. එහෙමයි. සමහර ළමයි කළුයි සමහර අය සුදුයි. එකම තාත්තගෙන එකම අම්මගෙන එකම මව කුසින් නම් අය මේ අර මස් ගොඩකින් විතරක් නම් අපි මේ ජීවිතේ දිහා බලන්නේ ඔක්කොම සමාන වෙලා ඉන්න එපා. එහෙමයි ස්වාමීනි. එහෙම නෑනේ. එහෙයි. එහෙම නෑ. එහෙමයි. වෙනස්. මොකක්ද ඒ වෙනස? කර්මයේ වෙනස. අන්න මේ අවබෝධ කරගන්නවා කියනවා. එහෙනම් මේ ඉපදීම තියෙන කුමක් එක්කද? භවයත් එක්ක. එහෙමයි. මොකද්ද භවය කියලා කියන්නේ? විපාක විඳීම පිණිස කර්ම සකස් වෙලා තියෙනවා. දැන් විස්තර කරනෝනේ කාම ධාතු වේපක්කංච ආනන්ද කම්මන්නා භවිස්ස. ආනන්ද කාම ධාතුවේ විපාක විඳීම පිණිස කම්මන්නා භවිස්ස. කර්මය කියන වචනේ දේශනාවේ විස්තර කරන චේතනාව. ඒතර කාම ධාතුවේ විපාක විඳීම පිණිස චේතනාවක් නැත්තම් ඒතර කියන්නේ මානසික දෙයක් විතර. එහෙමයි ස්වාමීනි. කාම ධාතුවේ විපාක විඳින චේතනාවක් නැත්තම් අපිනකෝ කාම භවෝ පඤ්ඤායේතාත. කාම භවයේ කියන එක පණවන්න පුළුවන්ද? ඒතකොට කාම ධාතුවේ විපාක විඳින්න චේතනාව සකස් වෙවි යම් කිසි කෙනෙක්ගේ හිතේ තියෙනවා කියලා කියන්නේ ඒතර කාම භවය තමයි නිර්මාණය වෙවි තියෙන්නේ. එහෙමයි. ඒතර මේ භවයෙන් තමයි අපි මව කුසට අරගෙන ආවේ. එහෙමයි. එහෙනම් අපේ මව කුසේ බැස ගැනීමට හේතුව ඒක තමයි ඉපදීම එතකොට. ඒ ඉපදීමට හේතුව එහෙනම් කොහොමද? එහෙනම් කාම ලෝකයේ විපාක විඳීම පිණිස චේතනා සකස් කරපු නිසා. එහෙමයි. චේතනා සකස් වෙලා. එහෙයි. එතකොට ඒක වීරියෙන් දුරු කළා නෑනේ. එහෙමයි ස්වාමීනි. අපි හිතමු ඒක වීරියෙන් යම් කිසි කෙනෙක් කාම ලෝක විපාක විඳින චේතනා දුරු කළා දාලා එයා සමාධියක් වඩනවා කියලා එයා මානකයාගේ අධ්‍යාත්මය. ඒතර එයා කාම ලෝකෙට එන්නේ නෑනේ. එහෙමයි ස්වාමීනි. එයා ඒතර බ්‍රහ්ම ලෝකෙට යන්නේ. එහෙයි. එහෙනම් අපි මව කුසට ආවේයි කාම ලෝකේ විපාක විඳින විදිහේ චේතනා සකස් වෙවි තිබිලා තියෙනවා. ඒ පංචකාමයේ ආශ්‍රිතයෙන් පංචකාමයේ හිත ආදර්ශ පැවතුනා කියන එකද හිත ස්වාමීනි? පැවතුනා කියන්නේ. එහෙමයි. පංචකාමයේ මුල් කරගෙන චේතනා සකස් වෙලා ඒ ඔස්සේ ජීවත් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැනටත් අපි කරන දේ දැන්ටත් කරන දේනේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ නිසා තමයි මව කුසට ආවේ. එහෙයි. එතකොට එහෙනම් භවය නිසායි මව කුසට ආවේ. එහෙමයි. භවය නිසායි බිත්තරයත් තුළට යන්නේ. එහෙමයි ස්වාමීනි. භවය දුන්සයි තෙත් පරිසරයකට යන්නේ. භවය නිසායි ඕපාතික පුතක් කරා යන්නේ. එහෙමයි. එහෙනම් භවය තමයි එහෙනම් මේ ඉපදීමට හේතුව කියලා අවබෝධ කරගන්නවා කියනවා. ඒතර කොච්චර යාට සිහිනුවණක් තියෙන්න ඕනද? ඒ අවබෝධය ස්ථාවරව පිහිටලා ඉන්න. එහෙමයි ස්වාමීනි. නැත්තම් දැන් අද වර්තමානයේ ගත්තොත් එහෙම දැන් මේ තියෙන ඉගැන්වීම එක දැන් වර්තමානයේ කියනවනේ ਸਰව බලධාරී දෙයක් කෙනෙක් ඉන්න එයා විසින් තමයි අපි ඉපැද්දුවේ. එහෙමයි. එයා විසින් තමයි අපි ඉපැද්දුවේ. එහෙයි. නෑ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්නවා භවයේ විසින් තමයි අපි පුතක් කරාගෙන ආවේ. එහෙමයි.
කොච්චර තරම් ස්වාමීන් මේ විනිවිද දකින ප්‍රඥාව මොනතරම් විනිවිද දකින ප්‍රඥාවක්ද එතකොට. එහෙමයි ස්වාමීන්. ඒතර ඒවන් ප්‍රඥාවකින් එතකොට මිනිස්යාට කොච්චර යහපතක් කරනවද නේ. එහෙමයි. ඒකයි එතකොට මේක අපි දැන් මේ කොච්චර මේ දහම කිව්වත් ඒතර මේ දහම තේරුම් ගන්න මේ දහමට අවබෝධ කරගන්න හිත පිහිටවන කට්ටිය මේ ධර්ම ශ්‍රවණයට හිත පිහිටවන කට්ටිය හරි අඩුයිනේ. එහෙමයි. ඒතර තමන්ගේ ජීවිතේට දැන් මේ ගලපගෙන බලනවා තමන් මව කුසට ආවේ එහෙනම් විපාක විඳීම් පිණිස චේතනා සකස් වෙච්ච නිසා. කොහේද? කාම ලෝකේ විපාක විඳීම් පිණිස චේතනා සකස් වෙච්ච නිසා තමයි කාම ලෝකෙට ආවේ. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙනම් මේ කාම විපාක විඳීම් පිණිස චේතනා සකස් වීමක් නැත්නම් භවයක් නැත්නම් එහෙනම් ඉපදීම නැහැ. එහෙමයි. අන්න ඔහු දැන් ඒ කරුණේ තුන්වෙනි කාරණය ඥානයක් ඇති වෙනවා කියන එහෙනම් මොකද්ද? ඉපදීම අවබෝධ කළා. ඉපදීමට හේතු අවබෝධ කළා. භවය නිසා උපදින්නේ කියලා අවබෝධ කරගත්තා. එහෙනම් භවය නිරුද්ධ වුණොත් ඉපදීම නිරුද්ධ වෙනවා කියන අවබෝධ කරගත්තා. එහෙනම් මේ ඉපදීම නිරුද්ධ වෙලා යන්නේ කුමක් වැඩුවොත්? සම්මා දිට්ඨිය වඩනකොට ඉපදීම නිරුද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේක තව මානසිකාරය. ඒතර මේ මානසිකාරය වඩන්න ඉපදීම නිරුද්ධ කරනවා. එහෙමයි. ඉස්සෙල්ලකෝ ජරා මරණ පිළිබඳ මානසිකාරය. එහෙයි. දැන් මෙතන ඉපදීමට හේතුව ඉපදීම නැතිවීම නැති වෙන මාර්ග විමුසද්ද සම්මා දිට්ඨිය වැඩෙනවා. සම්මා දිට්ඨිය වැඩෙනවා කියන්නේ උපතක් කරා නොයන මානසික එයාගේ ඇති වෙනවා විපර්යාසයක්. එහෙමයි ස්වාමීනි. මානසික පරිවර්තනයක් උපදිනවා. එහෙමයි. උපතක් කරා නොයන විදිහ පරිවර්තනය. එහෙයි. හරි ආශ්චර්යයි. එහෙමයි. ඒතර බලන්න ඒක උපදින තමන්ගේ උපදින හිතේ උපදින කල්පනා රටාවේ. ඒතර චේතනාවකින් මව කුසට ඇදගෙන ආව නම් තවත් චේතනාවකින් පුළුවන් ඇදගෙන යන එක නතර කරා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙනම් කාම ලෝකයේ දේවල් මුල් කරගෙන ආස්වාදනීය සිහි කර චේතනා පහල කරද්දී කාම ලෝකෙට ඇදගෙන ආව නම් දැන් එයා මොකද්ද කරන්නේ? එහෙනම් මේ ඉපදීම කියන්නේ මේකයි. ඉපදීම හටගන්නේ භවය නිසායි. භවය නැතිවීමෙන් ඉපදීම නැතිලා යනවා. ඒක නේ ඉපදීම නැති කරන මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියලා හිතා ඉන්නකොට ඒ කල්පනා රටාව එහෙමයි. උපතක් කරා ඇදගෙන යන එක වැළැක්වීම පිණිස කරන කල්පනා රටාවක් බවට පත් වෙනවා. එහෙමයි. සමහරට මේ කල්පනා රටාව එයාගේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට එයාට වැටහෙනකන් එයාට කරගන්න බැරි වුණොත් එහෙම ඒත් පිළිසරණ තියෙනවා එයාට. එහෙමයි. කුමද්ද සසර පුරුද්දට අර බෝසතාණන් වහන්සේ ජරාව දැක්ක මොහොතේම තමන්ගේ මනස අනිත් පැත්තට පරිවර්තනය කරගත්තේ යම්සේද තමන්ට දෙවියන් අතරදී ඒ පරිවර්තනය තමන්ට පුද්ගලිකව තනියෙන් කරගැනීම හැකියාව ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ කල්පනා රටාව උපද්දනයේ වැදගත්කම තමන් මහන්සි වෙලා. එහෙමයි. අන්න බුදුරජාණන් දේශනා කළා. එතකොට එන සම්මාදිට්ඨිය ක්‍රමයට වඩනවා. යා තව ක්‍රමයකට. එහෙයි. ඊළඟට එයා කල්පනා කරනවා කියනවා මේ සම්මා සංකල්ප. එතකොට මේ කල්පනාවෙන් සම්මා දිට්ඨිය උපදිනවා. එහෙමයි. එතකොට මේ පවත්තන කල්පනාව තමයි සම්මා සංකල්ප. ඒකින් තමයි සම්මා දිට්ඨිය උපදිනවා. ඒ වෙලාවේ කරපු කල්පනාව සම්මා සංකල්ප. සම්මා දිට්ඨියට හේතු වෙන පරිදි සංකල්පය පවත්වනවා. එහෙමයි ස්වාමී. එතකොට එයා දැන් මේ කියන කාරණේ පිළිබඳ එයාට ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාවක් පැහැදීමක් තියෙනවා නම් ඒ පැහැදීමෙන් තමයි එයා මේ කල්පනා පවත්වන්නේ තාම. එහෙමයි. ඒ පැහැදීමෙන් මේ කල්පනාව එයා පවත්වනවා. එහෙමයි. සමහර කෙනෙකුට මේ කියන කාරණේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ යම් ප්‍රඥාලාභයක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට මේක ඇත්ත තමයි කියලා. එහෙමයි. ඒ ඇත්ත තමයි කියන්නේ එයාගේ ප්‍රඥාව. එතකොට මේක පිළිබඳ එයාගේ කරුණු කාරණා තේරුම් අරගෙන පුංචි වැටහීමක් ඇති වෙන එක ප්‍රඥාවටයි තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාව නිසා එයා මේ විමර්ශාව දිගටම පවත්වනවා. එහෙමයි. එතකොට මේ විමර්ශාවෙන් ඒ කියන්නේ සම්මා සංකල්පයෙන් අර තමන් විශ්වාසයට ඇවිල්ලා පොඩ්ඩක් හරි වැටහීමක් ඇති වෙච්ච ඒ කාරණේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට එයාගේපත් වෙනවා. එහෙමයි. එතකොට ඒක තමයි ධර්මයේ ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. ධර්මයේ ආශ්චර්යය. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා ওই විදියට යම් දවසක ආරි ශ්‍රාවකයා ඉපදීම ගැන දන්නවනම් ජරාමය ඉපදීම හට ගැනීම ගැන දන්නවනම් එහෙමයි. ඉපදීමේ නැතිවීම ගැන දන්නවනම් ඉපදීම නැති කරන මාර්ගය ගැන දන්නවනම් ඒක තමයි කියන ඔහුගේ ධම්මේ ඥානං ධර්මයට අනුව ඇති වෙච්ච ඥානය. එහෙමයි.
ඒ වගේම ඔහු විසින් මේක අතීතයත් අනාගතයත් ඒ දහම් ක්‍රමයට අනුව ගලපලා බලනවා නම් කොහොමද අතීතයේ සිට යම් ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ඉපදීම පිළිබඳ අවබෝධ කරගත්ත යම් අයුකින්ද ජරා මරණය අවබෝධ කරගත්තාද ජරා මරණ නිරුද්ධ වීම අවබෝධ කරගත්තා නම් ජරා මරණ නිරුද්ධ වීම මාර්ගය අවබෝධ කළා නම් ජරා මරණ ඉපදීමේ නිරුද්ධ වීම මාර්ගය අවබෝධ කළා නම් ඒ සියලු දෙනා මන් දැන් අවබෝධ කරගන්නේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයෙන්මයි අවබෝධ කරගත්තේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අනාගතයේ ඇතිවන්නා යම් ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා ඉපදීම ගැන අවබෝධ කරනවා නම් ඉපදීමේ හට ගැනීම ගැන අවබෝධ කරනවා නම් ඉපදීමේ නැතිවීම ගැන අවබෝධ කරනවා නම් ඉපදීම නැති කරන මාර්ග ගැන අවබෝධ කරනවා නම් මම මේ අවබෝධ කරපු විදිහටමයි අවබෝධ කරගන්න තියෙන්නේ කියලා. අතීතෙත් අනාගතෙත් මුල් කරගෙන ගල්පා බලලා එයාට නුවණක් උපදිනවා කියනවා. ඒකට කියනවා අන්වේ ඥානය. බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණනි යම් දවසක ආර්ය ශ්‍රාවකයට ඔය කියන ධම්මේ ඥානය අන්වේ ඥානය මේ දෙකම පිරිසිදු වුණොත් පැහැබර වුණොත් අවබෝධ වුණොත් ප්‍රත්‍යක්ෂ වුණොත් එහෙමයි. ආන්‍ය ආර්ය ශ්‍රාවකේ සම්මා දිට්ඨිය යුක්තයි කියනවා. එහෙමයි ස්වාමීනි. ආර්ය සත්‍ය දර්ශනයෙන් යුක්තයි කියනවා. ඒක දැන් මේ වගේ ස්වභාවයකට පත් වෙලා නෙමෙයිනේ බාහිර වෙන දෘෂ්ටි අරගෙන කතා කරන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. දැන් මෙහිම දර්ශනයකට ඇවිල්ලා නම් මහත්ය කවදාවත් ඔය හිස් ප්‍රලාප දොඩන්නේ නැහැ. එහෙමයි. ඒ කොච්චර බරපතල ප්‍රශ්නයක් මේ සත්‍යයට තියෙනවද? එහෙමයි. කොච්චර බරපතල ප්‍රශ්නයක් මේ සත්‍යයගේ හැමතිස්සෙම මානසිකත්වයේ දෘෂ්ටි වලට අහු වෙලා යනවා, කාම මඩගහරුවට එළි එළි යනවා, වෙන වෙන ප්‍රලාප වලට එළි එළි යන මනසක් තියෙන මේ සත්‍යය කවදාවත් ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියන අදහසක් මේ ලෝකෙට පතුරවල ඉවරලා සත්‍ය වගේ මනස කුලප්පු කරවයිද? එහෙමයි ස්වාමීනි. ඒ වගේ අපබ්‍රංශික පටලවයිද? මේ අඩු ගානේ මේ ශාසනය උණුසුම ලැබිලා නම් පටලවයිද? පටලවන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කොච්චර කරුණාවක් ඇති වෙන්නේ සත්‍යය ගැන. ඇයි මේ නිරන්තරයෙන් මේ සත්‍යයේ චිත්තසංතානයේ විපාක විඳීම් පිණිස චේතනා සකස් වෙනවා. එහෙමයි. ඒතර විපාක විඳීම් පිණිස චේතනා සකස් වෙනවා කියලා කියන්නේ මේ සත්‍යය හැමතිස්සෙම උපතක් පිණිසනේ කරුණාකාරණ සකස් වී පවතින්නේ. එහෙමයි. එතකොට දැන් අපි ලක්කන සංයුක්ත කතා කළා, අනුතග්ග සංයුක්ත කතා කළා. කොයි වෙලාවෙ මේ කරන දෙයකින් හිතන දෙයකින් සත්‍යය නිරේට ගෙනියයිද දන්නේ, පෙරේත ලෝකෙට ගෙනියයිද දන්නේ. ස්වාමීනි මේ වැඩපිළිවෙල ගැන සාත්‍රුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ යම් හෝ වැටහීමක් තියෙනවා නම් මේ වරදෙහි සමාදන් කරවන්න. වරදේ ඇයි මහත්ය අරුබුද ඇති කරන දෙයක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න පිරිසක් කියනවා එහෙම නෙමෙයි කියලා තව පිරිසක් කියනවා එහෙමයි කියලා. ඊට පස්සේ මිනිස්සු එතන කලකෝලාල අරුබුද බැන ගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් සෝෂල් මීඩියා හරහා කොච්චර වගේ ප්‍රශ්න තියෙනවද? ඒතර මිනිස්සු තන්නේ කර අරුබුදයකට තල්ලු කරලා දාලා තියෙන්නේ රහතන් වහන්සේලා කියන කට්ටිය. එහෙමයි ස්වාමීනි. ඉතින් මොනවද? ඒතර තේරුණේ මේ අඥානකමේ කට්ටියගේ. එතකොට තේරෙනවනේ මේගොල්ලන්ගේ මේ ධර්මයේ උණුසුමවල් ලැබිලා නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. එතන මේ සත්‍යයට කොච්චර ඥානයක් උපද්දන මේ ධමයක් මේ තියෙනවද? එහෙමයි. එච්චර මේ උදාාර ධමයක් තියාගෙන වෙන දේවල් කතා කර කර Tamanට මේ ලකුණු දාගන්නීමක් නේද කරගන්නේ? එහෙමයි ස්වාමීනි. බලන්න බුදු කෙනෙක්ගේ මේ අවබෝධය තියෙන අසිරි. එහෙමයි. මේ දැන් මේ සත්‍යයට දැන් මේ දැන් අපි ඉස්සෙල්ලා අනුමතග්ග සංයුත්තේ පිටු කීයක්ද එතන? එහෙමයි ස්වාමීනි. අපි දවස් 3ක් ලක්කන සංයුත්තේ. ඒක තමයි දවස් 2ක් විතර කතා කරන එකක් තියෙන එක මම තනි දවසට කතා කළේ. එහෙමයි. එතන දැන් මේ පටිච්චසමුපාද ගත්තොත් එහෙම මේ පටිච්චසමුපාද දේශනා කී දහහක් තියෙනවද මේක පොතේ? එහෙමයි ස්වාමීනි. ඒතර මේ අවුරුදු 45 පුරාවට කොච්චර ධර්මයක් දේශනා කළාද? මිනිස්සයා දෘෂ්ටි වල පටලෝලා, කාමේ පටලෝනේ කිසි පදයක් නැහැනේ, වචනයක් නැහැනේ. එහෙමයි. එහෙමයි ස්වාමීනි. ඒතර ශ්‍රාවකේ කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? ශාස්ත්‍රුන් වහන්සේ එතන හිටියන. එහෙමයි ස්වාමීනි. ඒ උණුසුම්වත් නොලැබිච්ච ඒ වගේ උදවියගේ දේවල් නොසන්න ඔබ වග බලා ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අපිට නිරන්තරයෙන් ඉතින් මතක් වෙන හැම මොහොතකම කියනවා ඉතින්. මොකද අර මේ පොඩි මොහොතකින් හරි පැටලිලා කියලා ඊට පස්සේ තේින්නම් අරුබුදු ගොඩක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අරුබුදු ගොඩක් තියෙන්නේ. ඊළඟ උදේ මෙතරම් පාරිශුද්ධව මඟ පැහැදිලි වෙන ශ්‍රී සද්ධර්මයේ මේ ශ්‍රවණය වෙද්දිත් නේද ස්වාමීනි? ඒකනේ නේද? ඉතින් අර මොනෝ කරන්නද ඉතින් අපිට අනුකම්පාව දක්වනවා ඇරින්නේ. අපිට ඉතින් නිරන්තරයෙන් ඇත්තටම මේ අර ධර්ම දානට උපකාර කරන පිරිසගේ ඇත්තටම මේ සදහැබර දායකත්වය නිසා අපිට එතකොට හැකියාවක් ලැබිලා තියෙනවා මේ පිරිස නිරන්තරයෙන් දැනුවත් කර මොකද මේක දැනුවත් කරනවා ඇරින්න වෙන කලකෝලහර ඇතකට දැන් නැහැ නේ.
එතකොට මේ දැනුවත් කර අර පිරිසගේ මනසේ අරවට යන ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒක මේ නවත්තන්න තමයි හැමතිස්සෙම මේ අපි ගන්න මහන්සිය. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මහන්සිය සමහරට මේ සසර පුරාවටම අර සිහි මුලා වෙලා තියෙන සෑම මොහොතකම සිහි අවදි කරවන්න අපට අනුග්‍රහ සැලසේ. එහෙමයි. දැන් අපි අනිත් කට්ටිය සිහි මුලාවෙන් තොර මේ දහස් කරවන්න අපි ගන්න මහන්සියක් තියෙනවනේ. එහෙමයි. එතකොට මේ ගන්න මහන්සිය විශාල ප්‍රතිඵලයක් තියෙනවා. ඒක කර්මයක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒතර අනිත් අයගේ ප්‍රඥා ලෝකේ උපද්දන්න අපි තුමු දැන් ධර්ම දානට අනුග්‍රහ කරන පිරිසට උදාහර සිටිවිල්ලක් තියෙනවා. එහෙමයි. අනිත් අයට මේ ධර්ම දාන දීලා ප්‍රඥා ලෝකේ උපද්දන්න ඕන. එහෙමයි. බාහිර ලෝකයේ දෘෂ්ටි වලට කාමයන්ට ග්‍රහණය නොවන හිතක් ඇති කළ දෙන්නේ නැත්තම් කියලා. එහෙම තියෙනවනම් අනුකම්පාවක්. ඕ භාග්‍යවතුන් වහන්සේ ගැන හිත පහදවන්නේ නැත්තම් එහෙමයි ස්වාමීනි. ඒ ධර්මයට හිත පහදවන්නේ නැත්තම් කියලා උදාාර සිතවිල්ලක් තියෙනවනම් සසර පුරාවට මේ පින්වත් පිරිස ඒ සුදු උදාාර සිතවිල්ලෙන් කරන මේ මෙහින් ආරක්ෂා කරනවා. ඒක නේද වටිනම දේ. එහෙමයි. දැන් බලන්න සමහර අය ඉන්නවා සමහර තරුණ අය ඉන්න කොච්චර කිව්වත් ඒක ආරක්ෂා කරන්නම බෑ. එහෙමයි. මට ඒතර කල්පනා වුණා මම කල්පනා කළා ඒකට හේතුව මොකක්ද කියලා. එන සමහර විට සසරේ ඒ අය අනිත් කට්ටියව වැරදි දේ නැවත නැවත සමාදම් කරවල ඇති. එහෙමයි ස්වාමීනි. වැරදි දෘෂ්ටිවල, වැරදි මතවාදවල, වැරදි අදහස්වල, අධර්ම කරුණු තුල ධර්මයයි කියලා සමාදම් කර මිනිස්යන්ගේ මේ බ්‍රේන් වොෂ් කරලා ඇති. එහෙමයි. ඒ නිසා මේ ජීවිතේ මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට කොච්චර කිව්වත් නැගිටින්න බෑ. එහෙමයි. නැගිටින්න බෑ. අර පරණ කර්මයේ විසින් වහගෙන ඉන්නවා සමහර විට. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා ඒ වගේ කර්ම රැස් කරගන්න එපා. එහෙමයි. පුළුවන් තරම් මේ උදාාර පිනක්මයි උපදව ගන්න මහන්සි ගන්න ඕනේ. පරම සත්‍යමයි දෙන්න ඕන ලෝකෙට. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් දේශනා කළා ඒකට ওই ඥානයන් දෙක ඉපදීම මුල් කරගෙන යම් කිසි කෙනෙකුට ওই ඥාන ඉපදුනා නම් ආන්නේ කෙනා එයමා නිවන් දොරේ වැඩි වැඩි සිටින කෙනෙක් කිව්වා. එහෙමයි. ඒතර මෙතනදී අපි කරුණු කීපයක් සැලකිලිමත් වෙන්න ඕන. එකක් තමයි එහෙනම් අපි මේ සසරට කොටු වෙලා ඉපදීම උරුම කරගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඉපදීම උරුම කරගෙනද නැද්ද කියන කාරණේ පිළිබඳ තමන්ටම තමන්ගේ සිතට සිහිය පවත්වලා බලන්න පුළුවන්. කොහොමද ඉපදීමට හේතුව වුණේ කුමක්ද? එහෙනම් විපාක විඳීම පිණිස චේතනා සකස් වීම. එහෙනම් තමන්ගේ සිතට තමන්ගේ සිහිය යොදලා බලනකොට තමන්ටම තේරෙයි මගේ හිතේ මේ ඉපදීම පිණිස චේතනා සකස් වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. තමන්ටම තේරුම් ගන්න පුළුවන්. මේ කියන්නේ උපතක් පිණිස මේ තමන්ගේ චේතනා සකස් වෙනවා කියන කාරණේ තමන්ට සිහිය යොදලා තමන්ට සිහිනුවණින් ඉන්නකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් දෙයක්. එහෙමයි ස්වාමීනි. ඒකට කියන විපාක විඳීම පිණිස චේතනා සකස් වීම. එහෙමයි. සමහරට විපාක විඳීම පිණිස සකස් වන චේතනා මොකද්ද? කාමය මුල් කරගෙන. ඒකට කියන කාම භවය. එහෙමයි. සමහරලාට සමාධියක් මුල් කරගෙන රූප භවය. එහෙමයි. සමහරලාට අරූප සමාධියක් මුල් කරගෙන අරූප භවය. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි දැන් මෛත්‍රී සමාධිය ඇති වෙලා ඒ ඇසුරේ සිත පවතිනකොට විපාක පිණිස මේ කවර එතකොට රූප සමාධි මේ රූප භවයත් එහෙමයි ස්වාමීනි. බ්‍රහ්ම ලෝකයේ උපතට බ්‍රහ්ම ලෝකේ උපතක් පිණිස. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වගේ ආයුෂ ගැන කියද්ද කියන කල්පයක් වෙනවා කියනවා. දැන් පළවෙනි ධානය හොඳට වඩලා කෙනෙක් ඉන්නවනම් කල්පයක් බ්‍රහ්ම ලෝකයේ ආයුෂ. එහෙමයි ස්වාමීනි. දැන් අරූප ධානයක් එහෙම වැඩුවොත් එහෙම කල්ප 20000 කියනවා ආයුෂ. එහෙමයි. කල්ප 20000. එහෙමයි. ඊළඟට විස්තර කළා භාග්‍යතුන් වහන්සේ මොන දැන් ඉපදීම මුල් කරගෙන ඥාන 4යි එතකොට එතන. එහෙමයි. ඊළඟ විස්තර කරනවා පින්වත් මහණනි භවය කියන්නේ මොකද්ද කියලා ආරි ශ්‍රාවකයා තේරුම් ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද තේරුම් ගන්නේ? යාම් තේරුම් ගන්නවා විපාක විඳීම පිණිස චේතනා සකස් වීම. කාම ලෝකේ විපාක විඳීම පිණිස තමන්ගේ ආධ්‍යාත්මික චේතනා සකස් වෙනවා. තමන්ටම අත්දකින්න පුළුවන්. එහෙමයි. රූප ලෝකේ විපාක විඳීම පිණිස ආධ්‍යාත්මික චේතනාව සකස් වෙනවා. තමන්ටම අත්දකින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අරූප ලෝකයේ විපාක විඳීම පිණිස තමන්ගේ ආධ්‍යාත්මික චේතනා සකස් වෙන්නේ කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. ඒතර ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා ඒක. එහෙයි. ඒකට කියනවා ඔන්න ඔහු භවය අවබෝධ කරගන්නවා. එහෙමයි. භවය අවබෝධ කරගන්නේ කොහොමද? තමන් ඒකට බලන්න මේකට 100ක් තියෙන්න ඕන.
තමන්ගේ හිත තුළ පවතින පවතින චේතනා ඒ ක්‍රියාපටිපාටිය තමන් හඳුන ගන්න යාට ප්‍රඥාවක් තියෙන්නත් ඕන සිහිය තියෙන්නත් ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර සිහිය තියෙන කෙනා තමයි එතකොට මේ එන මේ ආර්ය භූමියටපත් වෙන්නේ එතකොට. එහෙමයි. ඒතර සිහිය තියෙන කෙනා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට අවධානය යොමු කරන් ඉන්නකොට තමන් දකිනවා කාම ලෝකී ආමී ටික කාම ලෝකේ විපාක විඳීම් පිණිස සකස් වෙන චේතනා. කාම භවයේ. රූප ලෝකේ විපාක විඳීම් පිණිසයි මේ ටික තියෙන්නේ. රූප භවයේ. අරූප ලෝකේ විපාක විඳීම් පිණිසයි මේ මානසික ස්වභාවය තියෙන්නේ. එහෙමයි. ඒකට ඒ අවබෝධ කරගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒකට කියනවා ඔන්න ඔහු භවය අවබෝධ කරගන්නවා. එහෙමයි. ඒකට කියනවා කාම භවය, රූප භවය, අරූප භවය. එහෙමයි. ඒතර මෙතන බුද්ධ දේශනාවේ තියෙන පින්වත් මහණෙනි මේ විදියට විපාක විදීම පිණිස කර්ම සකස් වීම තමයි කියන භවය කියලා කියන්නේ. එහෙමයි. පින්වත් මහණනි භව තුනක් තියෙනවා. කාම ධාතුවේ විපාක විදීම පිණිස කර්ම සකස් වෙනවා නම් ඒ කාම භවයයි කියනවා. එහෙමයි. රූප ධාතුවේ විපාක විදීම පිණිස නම් චේතනාව සකස් වෙන එක රූප භවයයි කියනවා. එහෙමයි. අරූප ධාතුවේ විපාක විදීම පිණිස නම් ඒ චේතනාව සකස් වෙන එක අරූප භවයක් කියනවා. ඒකට එයා තේරුම් ගන්න ඕනේ ඒක. එහෙමයි ස්වාමීනි. ඒකට එයාගේ ඒක භවයයි කියලා අවබෝධ කරගන්නවා. එහෙනම් මේ භවයෙන් තමයි මේ උපතක් කරා ගෙනියන්නේ කියලා අවබෝධ කරගන්නවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ਉਹ අවබෝධ කරගන්නවා කියනවා භවයට හේතුව අවබෝධ කරගන්නවා කියනවා. කොහොමද භවයට හේතුව? ඔහොම අවබෝධ කරගන්නවා කියනවා සී කල්පනාවෙන් ඉඳලා. එහෙනම් මේ විපාක විඳීම පිණිස ආධ්‍යාත්මී චේතනා උපදින්නේ උපාදානය ඇති කල්ලි. එහෙමයි ස්වාමීනි. උපාදානයක් නැත්තම් බැඳී යාමක් නැත්තම් ග්‍රහණය වීමක් නැත්තම් කිසිම දෙයකට චේතනා සකස් වීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. එන යම් මොහොතක චේතනා සකස් වීමක් තියෙනවා නම් එහෙනම් ඒ වෙලාවේ යම් කිසි දෙයකට උපාදාන වෙලා. එහෙමයි. එහෙනම් උපාදානය ඇති කල්ලි භවය ඇත කියලා අවබෝධ කරගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. උපාදානයට හේතුව මොකක්ද එහෙනම්? මේ භවයට හේතුව කොහොමද? උපාදානයි. එහෙනම් භවය නිරුද්ධ වෙන්නේ කොහොමද නිරුද්ධ වුණාද? උපාදානය නිරුද්ධ වෙලා ගියොත් එහෙනම් විපාක විඳින්න පිණිස චේතනා සකස් වීම නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ආධ්‍යාත්මික කොච්චර සිසිල්ද මහත්තයා. එහෙමයි. නේද? ආධ්‍යාත්මික සිසිල්ලා තියෙනවා. එහෙමයි. ඊළඟට එහෙනම් උපාදානයකට භවය නිරුද්ධ වෙන්නේ කොහොමද? හිත ඇතුලේ සම්මාදිට්ඨිය වැඩෙනකොට භවය නිරුද්ධ වෙනවා. එහෙමයි. ඒ කියන්නේ සම්මාදිට්ඨිය වැඩෙනකොට මේ උපතක් පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. සම්මා සංකල්ප වැඩෙනකොට උපතක් පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. සම්මා වාචා වැඩෙනකොට උපතක් පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. ස්වාමීනි භවය පිණිස හේතු වෙන ආකාරයෙන් චේතනා පවතින්නේ නැහැ කියන්නේ. පවතින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨිය වැඩෙනකොට. එහෙමයි. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත වැඩෙනකොට, එහෙමයි. ඒ වගේම සම්මා ආජීවයේ වැඩෙනකොට විපාක විදීම පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. ඒ වගේම සම්මා වායාම වැඩෙනකොට විපාක විදීම පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. එහෙමයි. සම්මා සතිය වැඩෙනකොට විපාක විදීම පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. එහෙමයි. සම්මා සමාධිය වෙන්නකොට විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. එතකොට කෙනෙක් දැන් මුලින් අහන්න පුළුවන් එහෙනම් මුලින් සමාධිය වැඩනකොට මේ අරූප භවයක් සකස් වීම ගැන කතා කළා නේද කියලා. එහෙනම් මෙතන දැන් සම්මා සමාධි. ඒතර සම්මා දිට්ඨියේ යුතු කෙනාට තමයි සම්මා සමාධියක් ඇති වෙන්නේ. නැත්තම් මේ ඒ කියන්නේ සම්මා දිට්ඨිය හොඳට වැඩිලා නම් තියෙන්නේ ඇති වෙන සමාධියට සකස් වීමක් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨිය හොඳට වැඩිච්ච කෙනෙක්ගේ සමාධියක් වැඩෙනකොට ඒ සමාධියට විපාක විඳීම පිණිස සකස් වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ විපාක විඳීම පිණිස සකස් නොවන විදියට එයා සමාධිය වඩන්න පුළුවන්කම තියෙනවා යාට. එහෙමයි. එතකොට උපාදානයන්ගේ නිදහස් වෙන විදියට එයාට සමාධියට උපාදාන වෙලා නෙමෙයිද එතකොට ස්වාමීනි. ඒ උපාදාන නොවන විදියට සිහිය වැඩිලා තියෙන්නේ. සමාධිත්‍ය තුල. සම්මා දිට්ඨිය තුල. එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨියෙන් එයා දකිනවා මේ සමාධියට උපාදාන වෙනවද නැද්ද කියලා. එහෙමයි. එතකොට එයාට වීරියෙන් එයාට සිහියෙන් පුළුවන්කම තියෙන මේ එහෙම නැති කරන්න පුළුවන්කම. සමාධියත් විදර්ශනාවට අරගන්න අවස්ථාවක් තියෙනවා. විදර්ශනාවෙන් කරන්න පුළුවන් ඒක. එහෙමයි ස්වාමීනි. සතිය බලවත් කරලා ඒක කරන්න පුළුවන්කම එයාට. ඒක හරි ආශ්චර්ය දෙයක්. ඉතින් ඒ ධම්මග වැඩිමත් එක තමයි කෙනෙක් ප්‍රකට වෙලා යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ওই විදියට භවය අවබෝධ කරනවා. භවයේ හට ගැනීම අවබෝධ කරනවා.
භවයේ නැතිවීම අවබෝධ කරනවා. භවයේ නැති වෙන මාර්ගය අවබෝධ කරගන්නවා කියන තමන්ම. එහෙමයි ස්වාමීනි. ඒතර හරි පුදුමයි. එතකොට මේ සංසාර සත්‍යය එහෙනම් මේ ආධ්‍යාත්මී මේ සියලු ප්‍රශ්න වලට හේතුව මොකක්ද එහෙනම්? විපාක විඳීම් පිණිස කර්ම සකස් වීම. එහෙමයි. ඒකයි මේ සත්‍යය ඒ ලෝක වලට ඇදගෙන යන්නේ. එහෙමයි. එතකොට ස්ත්‍රියක් වුණා නම් විපාක විඳීම් පිණිස කර්ම සකස් වීමේ වෙනසක් තියෙනවා. එහෙමයි. පුරුෂයෙක් වුණා නම් එතන ඊට වඩා වෙනසක් තියෙනවා. ලස්සන කැත වුණා නම් ඊට වඩා වෙනසක් තියෙනවා. පොහොසත් තැනක ඉපදුනා නම් සකස් වෙච්ච මේ කර්මයන්ගේ වෙනසක් තියෙනවා. ඒතර මේ සකස් වෙච්ච මේ චේතනාවල වෙනස්කම ඒ සත්‍යය වෙනස් කළා. එහෙමයි ස්වාමීනි. සකස් වෙච්ච චේතනාවල වෙනස්කම තමයි සත්‍යය ස්ත්‍රී වුණා, පුරුෂ වුණා, ලස්සන වුණා, කැත වුණා, පොහොසත් වුණා, දුප්පත් වුණා, ප්‍රඥාවන්ත වුණා, දුෂ්ප්‍රඥ වුණා. ඊළඟට මහේශාක්‍ය වුණා, අල්පේශාක්‍ය වුණා, තිරිසන් ලෝකෙ ගියා, පෙරේත ලෝකෙ ගියා, නිරේ ගියා. චේතනාවල වෙනස මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ චේතනාව අපි කොච්චර වෙනස් කරන්න මහන්සි ගන්න ඕනද නේ? දැන් බලන්න සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනෙකුට දැන් අපි ලෞක සම්මා දිට්ඨිය කියලා. ඒ ලෞක සම්මා දිට්ඨිය ඇතිච්ච කෙනාගේ මනස තුල වැටහීමක් තියෙනවා මේ පව පින පිළිබඳව. එහෙමයි. ඒ පෞකාර සිතවිලිය ඒ සම්මා දිට්ඨියේ පිහිටලා දුරු කරනවා. එහෙමයි ස්වාමීනි. පෞකාර සිතවිලි. එතකොට මේ සම්මා දිට්ඨියේ පිළිලා එයා පින් රැස් වෙන චේතනා වචන ක්‍රියාව එයා පුරුදු කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න එයාගේ දැන් දියුණු වෙනකොට මොකද්ද සැප සහගත පැත්තට. එහෙමයි ස්වාමීනි. කොච්චර ආශ්චර්යයක්ද නේද? ඒතර අපි නෝක ත්‍රිවිධ රත්තරේ නැඹුරු වෙච්ච එතකොට මානසිකත්වයෙන් එයා කරනවා කියලා එතකොට එයා චේතනා ටික. එතකොට එයා සුගතියට ගෙනියනවා පහළට නොයන විදියට. එහෙමයි ස්වාමීනි. පහළට නොයන විදියට ගෙනියනවා එතකොට. ඒතර බලන්න එහෙනම් හිත ඇතුළේ උපදවන මේ ලෞක සම්මාදිට්ඨියෙන් එච්චර විශාල විපර්යාසයක් කරනවා. ඒතකොට මේ ලෞක සම්මාදිට්ඨිය කෙනෙකුගේ ජීවිතේ සෑහෙන බලවත් නම් මහත්තයා හිත ඇතුළේ විශේෂ ගුණධර්ම දෙයක් ඇති වෙනවා. පාපයට විශාල බයක් ඇති වෙනවා. එහෙමයි. ඒ පාපයට විශාල ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ විශාල ඇති වෙන ලැජ්ජාව, විශාල ඇති වෙන බය පාපී සිතවිලි හිත ඇතුලේ උපද්දන්නේ නැත. එහෙමයි ස්වාමීනි. පාපී සිතවිලි උපද්දන්නේ නැත්නම් ඒ හිත ඇතුලේ අර සම්මාදිට්ඨිය නිසා එහෙනම් එයා බොහෝ කල් දුගතිය යන්නේ නැත. එහෙමයි. එතකොට එහෙනම් අපිට දැන් තේරෙනවා එතකොට මේ පව බෙදෙන කට්ටිය ගැන. එහෙමයි. පව බෙදා වැරදි දේවල් තුල සමාදම් කර ඉන්න කට්ටියගේ නම් දෘෂ්ටිය මොකක්ද එහෙනම්? සම්මා දිට්ඨිය නේ. එහෙමයි ස්වාමීනි. ඒ පාපී සිතිවිලි ඇති වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය නිසා. වැරදි අධර්මයක් ප්‍රචාරය කරන්නේ මිත්‍යා දෘෂ්ටිය නිසා. එහෙනම් ඒගොල්ලන්ට නොතේරෙන මිත්‍යා දෘෂ්ටිය ඒගොල්ලන්ගේ හිතවල තියෙන. ස්වාමීනි එහෙම වචන කියවෙන ඒ සිතුවිලි පරම්පරාවක් අපි හිතුවොත් ඉන්නේම මේ සංසාරයේ දුක පිණිස දුක මත පවතිනවා කියන කරුණ පිළිබඳවත් සිහිය යම් තරමින් පිහිටවා ගත්තා නම් යම් ප්‍රමාණික ඒ දුක පිළිබඳ ඇත්තට මෙයාට ඥානයක් තියෙනවා නම් අර මේ වැරදි දෘෂ්ටිය දුරු කරලා සම්මාදිට්ඨිය හිත පිහිටවන්න යට අනුග්‍රහයක් කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක නෙමෙයි දැන් ඔක්කොම එතකොට මේ වාසනාව උදා කරලා දෙන ඊටර මේ ධර්ම ශ්‍රවණයන්නේ මම. එහෙයි ස්වාමීනි. පිරිසුදු ධර්මයෙන්නේ. ඒතර අපිට තේරෙනවා කිසි දෙයක් එතකොට ඒ අයග තුල පිහිටලා නැහෙනේ. මම කිව්වේ ඒකයි නිරන්තරයෙන් මම කියන්නේ සද්ධායේ උණුසුමවත් වෙදිලා නැහැ කියලා. එහෙමයි. ඒතර මේ දුක නම් වූ ආහාරي සත්‍ය පිළිබඳ උණුසුමවත් වැදුනා නම් අනමතග්ග සංයුත්තේ පිළිබඳ උණුසුමවත් වැදුනා නම් අර ලක්කන සංයුත්තේ පිළිබඳ උණුසුමවත් වැදුනා නම් අර පාපී සිතිවිලි වලට ඉඩ දෙයි කට්ටිය. එහෙමයි ස්වාමීනි. ඒතර ඈත් මේ පාපී සිතිවිලි වලට අහු වෙලානේ තියෙන්නේ. එහෙමයි අවසරයි ස්වාමීනි. තේරෙනව නේද? ඈත් මේ අනාත්ම වැඩ පිළිවෙලට අහු වෙලා නෙන්නේ. එහෙමයි. ඒතර ඒ අහු වෙලා ඉන්නේ ශ්‍රද්ධාව නැතිකම නිසානේ. එහෙමයි. ඒතර ඒ ඉතින් අනුකම්පා කරන්න තමයි තියෙන්නේ. නමුත් අනුකම්පාව කියලා මේ ලෝකෙට ඇදිලා අපි ගියොත් මේ අහන කට්ටියවට ඇදිලා ගියොත් ඒ කට්ටියත් ඒ පවේ සමාදම් වෙලා ඒ කට්ටිය මේ සංසාරයට වැටෙන පිරිසක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවට අනුග්‍රහ කරපු පිරිසට විශේෂයෙන් පින් අනුමෝදන් කරමින් ඇත්තටම කුමක් නිසාද මේ උදාර මේ ධර්මානුශාසනාවක් බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාලාභී උපද්දල දෙන දෘෂ්ටි බිඳින වැරදි අදහස් වලින් හිත පිරිසිදු කරවන උදාර අනුශාසනාවක් අපිට මේ කියලා දීමේ භාග්‍ය උදා වුණේ පින්වත් පිරිස නිසා. මේ පින්වත් සියලු දෙනාටම අපි සෑම සියලු දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාවෙන්
සසර දුක් ක්ෂය කිරීම පිණිසම මේ රැස් කළ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ගම්බීර ඒ ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ පෙන්වා වදාලා අපට අනුකම්පා ඇති පින්වන්ත මහ සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නවසීලන්තයේ සේවයේ නියුතු පින්වත් W දිනිත් රශ්මිත ශ්‍රීමාල් පීරිස් පින්බර මහත්මයා. ඉතින් මේ පින්වතුන්ගේ උදාර අරමුණ වෙලා තින්නේ පුත්තලම සිරම්බි අඩියේ පදිංචි පළමු උපන්දිනයේ යෙදෙන පින්වත් W ශාක්‍ය ඕභාෂ පීරිස් පින්බර පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම PD රිෂිනී විචිත්‍රාණී මහත්මියට G පද්මලතා මෑණියන්ට G පද්මලතා ඒ වගේම G පද්මලතා මෑණියන්ට කාමිනී ප්‍රනාන්දු මෑණියන්ට රජිත් මදුරංග විතානාරච්චි මහතාට ඉසුරු උමයංගනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම පිණිස ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සහම්පති සනන් කුමාර ගටිකාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසන හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ටත් සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට ඒ වගේම තමයි අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ශ්‍රද්ධා ධර්ම දාන සියලුම සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපවත් වී වදාළ රතන්ගල්ලේ කාශ්‍යප ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකයේ සේදිරිසිඤ්ඤෝ සීයාට පොඩිහාමි ආච්චියට සහ PDB ඇලෙක්ස් පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් නවසීලන්තයේ සේවයේ නියුතු පින්වත් W දිනිත් රශ්මිත ශ්‍රීමාල් පින්බර මහත්මයාට ඒ වගේම පුත්තලම සිරම්බි අඩවියේ පදිංචි පළමු උපන්දිනයේ යෙදෙන පින්වත් W ශාක්‍ය ඕභාෂ පින්බර පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. PD රිෂිනී විචිත්‍රාණී මහත්මියට G පද්මලතා මෑණියන්ට කාමිනී ප්‍රනාන්දු මෑණියන්ට රජිත් මදුරංග විතානාරච්චි මහතාට ඉසුරු උමයංගනී මහත්මිය ඇතුළු පවුල්වල සෑම සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් අපගේ පින්බර දෙමව්පියන්ටත් මේ පුණ්‍යානුභාව බලයෙන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ මේ මොහොතෙත් පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන නවසීලන්තයේ සේවයේ නියුතු පින්වත් W දෙනෙත් රශ්මිත ශ්‍රීමාල් පීරිස් පින්වන්ත මහත්මයා ඇතුළු හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබට ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබටත් අවස්ථාවෙන් කොට දී තිබෙනවා. 071 232යි 88යි 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසන්නත් ඔබට පුළුවන්. ඒ සඳහා ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අපි ඔබ යලි මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.